සම්මා සම්බුදු සරණයි. සමට සුබ දිනක් ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඔබ හැම දන්නා පරිදි අදත් අප රැස් සිටින්නේ උතුරු ඇමරිකාවේ සිට දියත් කර ඇති ධර්ම දේශනා නැත්නම් ධර්ම සාකච්ඡා මාලාවේ තවත් සමුවීමකටයි. අද ධම්සභා මණ්ඩපය තුලින් අපි විශේෂ ධර්ම දේශනයක් ගෙනීමට බලාපොරොත්තු වෙනවා. මෙම ධර්ම දේශනය අප වෙත ගෙනෙන දේශකයන්න් වහන්සේ මැලේසියාවේ කුලාලම්පුර් නගරයේ ක්‍රික් PLC බෞද්ධ මහා විහාරයේ වැඩ සිටින පූජ්‍ය ආචාර්ය මඩවල පුණ්‍යජී මහා ස්තෝරයන් වහන්සේ. උන්වහන්සේගේ ධර්ම දේශනයේ මාතෘකාව වනුයේ නූතන සමාජය උදෙසා බුදුදහම. ඉතින් අපි ඊ타මත්ම ගෞරවාන්විතව নমස්කාර පූර්වකව උන්වහන්සේට ආරාධනා කර සිටිනවා. උන්වහන්සේගේ අගනා ධර්ම දේශනාවට සවන් දීමට අපට අවස්ථාවක් සලසා දෙන ලෙස. අවසරයි ස්වාමීන් වහන්සේ. වහන්සේට අප ඇහෙනවද? ඔව්. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. බාහුං වේ සරණං යන්ති පබ්බතානි වනානිච ආරාම රුක්ඛ චේත්‍යානි මනුස්සා භය තජ්ජිතා. පින්වත්නි, අද මේ ධර්ම දේශනාව මාතෘකාව තියෙන්නේ නූතන ලෝකේට අපි බුද්ධ ධර්මය හැඳින්වීමයි. අද මේ නවීන ලෝකයේ කියන්නේ ආගම් මහා ගොඩක් තියෙන ලෝකයක්. ඒ හැම ආගමකම ඒ අදහන පිරිස හිතනවා තමන්ගේ ආගම තමයි උතුම්ම ආගම. අනිත් ආගම් ඔක්කොම පහත් තත්ත්වේ සමහර ඒවා වැරදි කියලා. එහෙම හිතීමෙන් ඒ ආගම් අතරේ ගැටන ඇති වෙනවා, ભેද ඇති වෙනවා. ඒ ભેද ඇතිවීමෙන් කරුණාව, මෛත්‍රිය යන ගුණ ධර්ම නැතුව යන. ආගම කියන්නේ ගුණ ධර්ම දියුණු කිරීම. මේ විදිහට ආගම් අදහන්න යෑමෙන් ගුණ ධර්ම නැති වෙනවා නම් එතකොට ඒ ආගමෙන් කෙරෙන්න තියෙන දේ කෙරෙන්නේ නැහැ. අන්න ඒ නිසා අපි මේ ආගම කියන එක තේරුම් ගන්න ඕනේ. මොකද්ද මේ ආගම කියලා කියන්නේ? මේ බුද්ධ ධර්මයේ කියන එක ඔය ආගම් අතරේ තවත් ආගමක් නෙමෙයි. ඒක අපි විශේෂයෙන්ම හිතට ගන්න ඕනේ. ඒ තවත් ආගමක් හැටියට අපි ඉදිරිපත් වුණොත් ભેද ඇති වෙනවා. ඒ නිසා තමයි මේ බුදුරජාණන් වහන්සේ, අපේ භාග්‍යවතුන් වහන්සේ මේ ආගම කියන්නේ මොකක්ද කියලා තේරුම් කිරීමක් තමයි බුද්ධ ධර්මයෙන් කිරින්නේ. අන්න ඒක අපි හොඳට තේරුම් ගන්න ඕනේ. ආගම කියන්නේ සරණ යාමක්. සරණ යාම කියන්නේ කරදරයක් තියෙන වෙලාවේ අපි පිහිටක් හොයාගෙන යනවා. දැන් අපි පොඩි කාලේ පොඩි ළමයෙක් හැටියට කරදරයක් වුණාම මොකද්ද අපි කරන්නේ? අම්මා නැත්තම් තාත්තා ළඟට දුවනවා.
අන්න ඒක සරණ යෑම. ඒ කරදරයක් ඇති වුණාම දැන් අපි මේ ලංකාවේ කරදර තියෙනවා කියලා සමහර අය වෙන රටවල් වල ගිහින් පදිංචි වෙන්න යනවා. එහෙම යන අයට කියනවා refugees කියලා ඉංග්‍රීසියෙන්. ඒ refugees කියන්නේ සරණ යන පුද්ගලයෝ කියන එකයි. දැන් අපි බුද්ධං සරණං ගච්ඡාමි කියන එක ඉංග්‍රීසියෙන් කියනකොට කියන්නේ taking refuge. I take refuge in the Buddha. අන්න ඒ refuge කියන එකේ සරණ යාමයි තියෙන්නේ. ඉතින් ඒ විදිහට අපි සරණ යාමක් කියලා කියන එක තමයි ආගම කියන්නේ. ඒ ආගමෙන් අපි පිහිටක් හොයාගෙන යනවා. අපි පොඩි ළමයෙක් හැටියට දෙමව්පියෝ ළඟට දුවනවා නම් කරදරයක් වෙච්ච වෙලාවක ඒ වාගේම අපි ලොකු වුණාම කොහාටද දුවන්නේ? මිනිස්සු ලොකු වුණාම තේරුම් ගන්නවා මේ දෙමව්පියොත් අපි වාගේම අසරණ පුද්ගලයෝ. මේ ලෝකේ ජීවිතයේ තියෙන ප්‍රශ්න විසඳන්න දෙමව්පියන්ට අමාරු. එහෙම තේරුනකොට අපි කවුරු හොයාගෙනද යන්නේ? ඒ වෙලාවේ තමයි මේ දෙවිවරු මතක් වෙන්නේ. අපිට හිතට එනවා දෙවිවරු ඉන්නවනම් මේ ලෝකේ මට පිහිටක් හොයාගන්න පුළුවන්. එහෙම හිතලා දෙවියන්ට වන්දනා කරලා දෙවියන්ගෙන් ඉල්ලනවා මට ආරක්ෂාව ලැබේවා. මේ දැන් බෞද්ධයෝ දෙවියෝ අදහන්නේ නැහැ කියලා කියන අයත් කරදරයක් වෙච්ච වෙලාවේ දෙවියෝ අදහන්න පටන් ගන්නවා. ඒ කියන්නේ මේ පිහිටක් හොයාගෙන යෑමයි. ඉතින් ඉස්සර මේ ලෝකේ මිනිස්සුන්ට තිබුණේ නැහැ දැන් විතර පහසුකම්. මේ ලෝකේ යම් දේවල් සිදු වෙනකොට වහිනකොට විදුලි කොටනකොට හෙන වදිනකොට ඒ දහඳ ඇහෙනකොට ඒ වාගේ අවස්ථාවලදී භූමිකම්පා වෙනකොට සුලිසුලන් එනකොට කොහොම වෙනවද කියලා දන්නේ නැහැ. බය වෙනවා. මේ දෙවිවරු තරහ ගින් වෙන්න ඇති මේ අපිට මේ කරදර කරන්නේ. ඒ වාගේ හිතලා දෙවිවරුන්ගේ ආරක්ෂා ලබා ගන්න සමහර විට බිලි පූජා කරනවා. සමහර අය ඔය සුනාමි වාගේ තත්වල් වලට ආපුවාම මේ ජීවිත උනත් පූජා කරනවා. ඉතින් ඒ වාගේ තමයි ඉස්සර මිනිස්සු මේ ආගම් ඇදුවේ. ඒක තමයි ආගම කියන එක පටන් ගත්ත ඒ ක්‍රමයට. ඒ ඉස්සර ඒ මුල් කාලේදී දෙවියෝ ගැන ලොකු අවබෝධයක් හැටියට හිතට වැටිලා නැහැ. යම් කිසි බලයක් ඒ දෙවියෝ කවුරුවත් දැකලත් නැහැ. නමුත් ඒ විශ්වාසය අවශ්‍ය වෙලා තියෙනවා. ඒ විශ්වාසය නිසා තමයි හිතට සැනසීමක් ලැබෙන්නේ. ඒ නිසා ඒ දෙවියෝ කොයි වගේද කියලා දන්නේ නැතුව තමයි මේ ඉල්ලීම් කරන්නේ. එතකොට ඒ විදිහට තමයි මේ ආගම මුලින්ම පටන් ගත්තේ. නම් ටික කලක් යනකොට මේ තව ප්‍රශ්න ඇති වෙනවා. ඒ ප්‍රශ්න ඇති වෙන්නේ මේ ස්වභාව ධර්මයෙන් නෙවෙයි.
දැන් වැස්ස භූමිකම්පා ඒ විදිහේ ස්වභාව ධර්මයෙන් වෙන දේවල්. නමුත් ස්වභාව ධර්මයෙන් විතරක් නෙමෙයි මිනිස්සෙයින්ගෙම හිරිහැර වැටෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ සමහර හතුරු අපි මරන්න එන්න පුළුවන්. එහෙම නැත්නම් අපේ ගෙවල් විනාශ කරන්න එන්න පුළුවන්. එහෙම නැත්නම් දැන් කාලේ හැටියට බෝම්බ දාන්නත් එන්න පුළුවන්. ඒ වාගේ මේ මිනිස්සෙයින්ගෙම අපට හිරිහැර ඇති වෙනවා. අන්න ඒ අවස්ථාවේදී තමයි අපට කල්පනා වෙන්නේ මේ හොඳ නරක කියලා දෙකක් කියනවා. ඒ මිනිස්සෙයින්ගෙම ඒ මිනිස්සුෝ නරක පිළිවෙලට හැසිරෙනවා. ඒ වාගේම හොඳ පිළිවෙලටත් හැසිරෙනවා. ඒ හොඳ නරක කියන එක ගැන අවබෝධයක් ඇති වෙලා අපි හොඳ වීම අගේ කොට සලකන්න පටන් ගන්නවා. එතකොට මේ දෙවියන් වහන්සේ හොඳ අයට තමයි හොඳට සලකන්නේ, නරක අයට තමයි නරකට සලකන්නේ. ඒ දෙවියෝ දඬුවම් දෙනවා නරක අයට. එහෙම අදහසක් ඇති වෙලා ඒ දෙවියන්ට කීකරු වෙලා හොඳ පිළිවෙලට ජීවත් වෙන්න උත්සාහ කරනවා. ඒක ළමයින්ට දරුවන්ට උගන්වනවා. මේ දෙමව්පියෝ මේ දෙවියන්ට කීකරු වෙලා හොඳ ජීවිතයක් ගත කරන්න කියලා. එතකොට මේ හොඳ ජීවිතය ගත කිරීම ආගමට ඇතුල් වෙනවා. දැන් එහෙම අපි හිතනකොට මේ දෙවියෝ ගැන මේ හිතේ ඇඳිලා තියෙන රූපය වෙනස් වෙනවා. ඉස්සර නිකම්ම සර්ව බලධාරී පුද්ගලයෙක් හැටියට දකිනවා සර්ව බලධාරීකම. දැන් හරියට මේ නඩුකාරයෙක් නඩු අහනවා වගේ ඒ හොඳ ආයත සලකන නරක ආයත දඬුවම් කරන එහෙම කෙනෙක් හැටියට දෙවියන් වහන්සේ ගැන හිතනවා. ඒ දේව සංකල්පය වෙනස් වෙනවා. නමුත් තව මේ දුරට යනකොට මේ මිනිස්සුන්ට ඕන වෙනවා හොඳ අයගෙන් ආධාරයක්. ඒ කියන්නේ සමහර කෙනෙක් ඉන්න පුළුවන් හුඟක් නරක වැඩ කරනවා, සමහර විට හොරකම් කරනවා, එහෙම නැත්නම් මිනි මරනවා, එහෙම නැත්නම් තව නරක තාලෙට හැසිරෙනවා. ඒ විදිහේ හැසිරීම් තියෙන කෙනෙකුට ආධාරයක් ඕන වෙනවා දෙවියන්ගේ. ඒ ආධාරය ඕන වෙනකොට එයා කල්පනා කරනවා දැන් මම දැන් ඉල්ලුවොත් දෙවියන් වහන්සේ මට ආධාර නැති වෙයි. මොකද මගේ වැරදි තියෙනවා. ඒ නිසා මම මේ අපේ ගමේ ඉන්නවා මේ හොඳට ජීවත් වෙන කෙනෙක්. මම ඒ පුද්ගලයා හම්බෙලා එයාට කියනවා කරුණා කරලා අනේ මං වෙනුවෙන් දෙවියන් වහන්සේට වැඳලා ඉල්ලීමක් කරන්න. ඔබතුමා එහෙම ඉල්ලුවොත් සමහර විට දෙවියන් වහන්සේ සලකයි. මම ඉල්ලුවොත් මට සලකන්නේ නැති වෙයි කියලා ඉල්ලීමක් කරනවා මේ හොඳ පුද්ගලයා. ඒ ඉල්ලීම කරනකොට ඒ පුද්ගලයා උදව් වශයෙන් ඒ වෙනුවෙන් ඉල්ලීමක් කරනවා දෙවියන් වහන්සේ. ඉතින් එහෙම පටන් ගන්නකොට 아무තු ජාතියේ පුද්ගලෝ බිහි වුණා. ඒ කියන්නේ මේ දෙවියන් වහන්සේට කතා කරන වෙනම පුද්ගලෝ ජාතිය. ඒ අයට තමයි අපි දැන් පූජකයෝ කියලා කියන්නේ. ඒ පූජකයෝ කියලා ඒක වෙනම මේ රස්සාවක් වාගේ කරන්න පටන් ගන්නවා. ඒ මොකද ඒ පුද්ගලයාට ওই ගොවිතැන් කරන්න ආර මේ
අවශ්‍යකමකුත් නැහැ. මොකද මේ අනිත් අය ඇවිත් මේ තෑගි දීලා ඒ අවශ්‍ය කරන දේවල් දීලා මේ විදිහේ ඒ අය වෙනුවෙන් දෙවියන් වහන්සේට වැඳලා ඉල්ලීම් මේ කරන්න කියන නිසා ඒකත් එක්තරා මේ රස්සාවක් හැටියට ඒක කෙරෙනවා. ඒකට ඔය ඉංග්‍රීසියෙන් කියනවා ප්‍රීස්ක්‍රාෆ්ට් කියලා. ඒ කියන්නේ මේ ඒ පූජකෙක් හැටියට ජීවත් වෙන්න පටන් ගන්නවා. ඉතින් ඒ විදිහේ මේ ආගම් ඇදහිීමේදී පූජකයෝ කියලා જાතියකුත් ඇති වෙනවා. තවදුරටත් මේ ආගම කියන එක දියුණු වෙනකොට සමහර අය මේ හොඳට ජීවත් වෙලා හොඳ ප්‍රතිපත්තියක් ඇතුව එහෙම හොඳට ජීවත් වෙලා සමහර විට දෙවියන්ගෙන් ඉල්ලුවාට ලැබෙන්නේ නැහැ. එහෙම තත්වයක් නහම ආයෙත් අර පූජකතුමා හම්බ වෙලා කියනවා. එතකොට ඒ පූජකතුමා කියනවා ඔබතුමා මේ හොඳ ජීවිතයක් ගත කරන එක ඇත්ත. නමුත් මේ දෙවියන් වහන්සේ ඔබතුමාට මේ ආත්මේදී සැලකුවේ නැතත් එන ආත්මේ හොඳට සලකන්න ලෑස්ති වෙලා ඉන්නේ. ඒ නිසා මරණයෙන් පස්සේ දිව්‍ය ලෝකෙට යන්න පුළුවන්. ඒ දෙවියන් වහන්සේ ඉන්න තැනට. ඒ නිසා මේ දිව්‍ය ලෝකෙට ගිහින් මේ සප ලැබෙන නිසා ඕක ගැන අමනාප වෙන්න එපා. හොඳ ගුණධර්ම වඩලා ජීවත් වෙන්න. එතකොට ඒකෙන් ගුණයක් ලැබෙනවා. මේ ආත්මෙ ලැබුණේ නැතත් එන ආත්මෙ ලැබෙනවා. එහෙම කියලා අර පුද්ගලයා සනසනවා. නමුත් තවදුරට මේ පුද්ගලයා මේ වගේම පුද්ගලයෙක් ඒ හොඳට ජීවත් වෙලා මේ ඉන්නවා. ඉතින් නම් කරදර ඇති වෙනවා. ඉතින් මෙයා කල්පනා කරනවා මේ මට මේ විදිහේ කරදර වෙන එක ලොකු කරදරයක්. මට මේ එන ආත්මේ එනකන් මට ඉන්න බෑ. මේ ආත්මෙන්ම මට සැපයක් ලබා ගන්න ඕනේ කියලා අයත් මේ පූජකතුමා හම්බ වෙන්න යනවා. එහෙම කීවහම ඒ පූජකතුමා කියනවා මේ ආත්මෙම සැප ලැබීමට නම් මේ මීට වඩා ටිකක් වැඩිපුර වැඩ කරන්න වෙනවා. ඒ මොකද මේ ඔබතුමා මේ හොඳ ජීවිතයක් ගත කරන එක ඇත්ත. නමුත් ඔබතුමාගේ හිත පිරිසුදු නැහැ. සමහර වෙලාවට කේන්ති යනවා. සමහර වෙලාවට වැරදි පිළිවෙලේ ආසාවල් ඇති වෙනවා. ඉතින් ඒ නිසා හිත පිරිසුදු කරන්න පටන් ගන්න ඕනේ. හිත පිරිසුදු කෙරුවොත් මේ ආත්මෙදිම ලබා ගන්න පුළුවන් සැප ඒ දෙවියන් වහන්සේ සමග එක් වෙන්න පුළුවන් මේ ආත්මෙදිම. ඒ නිසා භාවනා කරන්න පටන් ගන්න. භාවනා කරපුවාම හිත පිරිසුදු වෙලා මේ ආත්මෙදිම දෙවියන් වහන්සේ සමග එක් වෙන්න පුළුවන්. එතකොට සැප ලැබෙනවා. නමුත් ඒක කරන්න නම් මේ ලෝකේ තියෙන සැප පස්සේ ගමන් වීම නවත්තන්න ඕනේ. ඒ වගේම මේ ලෝකේ ඇති වෙන දුක් විඳින්න පුරුදු වෙන්න ඕනේ. ඒ දුක් විඳින්න ඕනේ. දුක් වලට අමනාප වෙන්නේ නැතුව, කනගාටු වෙන්නේ නැතුව ඒ දුකක් ආවහම
ඒකට මූණ දෙන්න සතුටින් මූණ දෙන්න පුරුදු වෙන්න ඕන. ඒ වගේම සැප පස්සේ ගමන් කරන්නේ නැතුව සැප ආසාව අතාරින්න ඕන මේ ලෝකයේ තියෙන සැප. එතකොට තමයි දිව්‍ය සැප ලැබෙන්නේ. ඒ දිව්‍ය සැප ලැබෙනවා ඒ දෙවියන් වහන්සේ සමග එක් වෙනකොට. ඒ නිසා හිත පිරිසිදු කරන්න භාවනා කරන්න කියලා උගන්වනවා. ඉතින් ඒ විදිහට දැන් මේ ආගම් ඇදහිීම දියුණු වුණා. ඉස්සරලා වැඳුම් පිඳුම් කරපු එක විතරයි කෙරුවේ. දැන් ඊළඟට හොඳ ජීවිතයක් ගත කරන්න පටන් ගත්තා. ඊට පස්සේ දැන් හිත පිරිසිදු කරන්නත් පටන් ගත්තා. ඔය කාලේ එනකොට මේ දේව සංකල්පයත් වෙනස් වෙනවා. ඒ කියන්නේ ඉස්සරලා දිව්‍යයන් වහන්සේ මේ මිනිස්සෙක් වාගේ පෙනෙන්න පටන් ගත්තා. නමුත් දැන් අර දේවයන් වහන්සේ සමග එක්වීම කියන්නේ එතකොට මේ දෙවියෝ කියන්නේ මේ විශ්වයේ හැමතැනම පැතිරිලා ඉන්න මේ ආත්මයක් හැටියට. එහෙම නැත්නම් හිතක් හැටියට. මේ ඒ හිතත් සමග එක්වීම තමයි හිත පිරිසිදු වෙනකොට වෙන්නේ. හිත පිරිසිදු කරපුවාම අර විශ්වයේ පැතිරිලා තියෙන දේව කියන හිතවිල්ල සමග එක් වෙනවා. ඒ විදිහට හිතාගෙන දිව්‍යෝ දැන් වෙනස් වුණා මේ ඒ භාවන කාලේ එනකොට. දැන් මේකට ඉංග්‍රීසියෙන් කියනවා මිස්ටිසිසම් කියලා. ඒ කියන්නේ ඒ මිස්ටිසිසම් කියන එකේදී කරන්න බලාපොරොත්තු වෙන්නම තමන්ගේ ආත්මය දේව ආත්මයත් සමග එක්වීම. ඉතින් මේ විදිහට ආගම කියන එක දියුණු වෙනවා. මේ ආගම කියන්නේ ආගම් ඇදහිීම කියන එක දියුණු වෙන්න පටන් ගන්නවා. නමුත් මේ හැම ආගමකම ඒ හොඳ වෙන්නත් හිත පිරිසිදු කරන්න මේවා ඒක ගැන ඒකට හේතු මේ වෙන විදිහටයි එක එක ආගම් වල තියෙන්නේ. ඒ කියන්නේ මේ දර්ශනයක් ඇති වෙලා තියෙනවා. ඒ දර්ශන ටිකක් වෙනස් මේ ආගම් වල. නමුත් එකම දේ තමයි කරන්නේ. ඒ නිසා මේ ආගම් දියුණු වෙගෙන යනකොට ටිකෙන් ටික වෙනස් වෙවි යනවා. ඒ මේ දර්ශනයක් වෙනස් වෙගෙන යනවා. එහෙම ගිහින් තවදුරටත් මේ ආගම දියුණු වෙනකොට තමයි මේ හිත පිරිසුදු වෙනකොට සත්‍ය අවබෝධ වෙන්න පටන් ගන්නවා. ඒ හිත පිරිසුදු වීමෙන් තමයි සත්‍ය අවබෝධ කරගන්න පුළුවන් වෙන්නේ. ඒ මොකද අපේ හිත කියන එක අපි සාමාන්‍යයෙන් හිතාගෙන ඉන්නේ මේ ශරීරය කියලා එකකුයි හිත කියලා එකකුයි දෙකක් තියෙනවා කියලා. නමුත් මේ ශරීරයේම ක්‍රියාකාරීත්වයක් තමයි මේ හිත කියලා කියන්නේ. ඉතින් ඒ නිසායි අපේ බුදුරජාණන් වහන්සේ වචන 3ක් පාවිච්චි කරුවා හිත ගැන කතා කරනකොට. ඒ වචන 3 තමයි චිත්ත, මනෝ, විඥාන කියන්නේ. අද හුඟක් දෙනෙක් හිතන්නේ මේ වචන 3 එකම දෙයට කියන වචන 3ක් කියලා. නමුත් එහෙම එකක් නෙවෙයි. දැන් විඥානය කියලා කියනකොට චක්කු විඥාන, සෝත විඥාන, කාන විඥාන, දිවහා විඥාන, කාය විඥාන කියලා විඥාන පහක් ගැන කතා කරනවා එතන. එතකොට චක්කු විඥාන කියන්නේ ඇස් පෙනීම. සෝත විඥාන කියන්නේ කන් ඇහිීම. ගාන විඥාන කියන්නේ නාහෙට
ගන්ධ සුවඳ දැනීම. ජීවා විඥාන කියන්නේ දිවට රස දැනීම. කාය විඥාන කියන්නේ ශරීරයෙන් ඇතිවෙන ස්පර්ශයෙන් දැනෙන දේ. ඉතින් ඒ විදිහට මේ විඥානය කියන එක මේ ඉන්ද්‍රියගේ ක්‍රියාකාරීත්වය අනුව තමයි විඥානය ඇති වෙන්නේ. එතකොට 아무තු දෙයක් නෙමෙයි විඥානය කියලා මේ ශරීරයේ ඇතුලේ තියෙන යම්කිසි දෙයක් නෙමෙයි මේ. මේ ශරීරයේම තියෙන එක්තරා ක්‍රියාකාරීත්වයක්. මේ ඉන්ද්‍රියන්ගේ ක්‍රියාකාරීත්වය තමයි විඥානය. නමුත් මේ ඉන්ද්‍රියන් හැම එකෙම ඇතිවෙන ඇහැට රූප පේනවා, කනට ශබ්ද ඇහෙනවා, නාහෙට ගඳ සුවඳ දැනෙනවා, දිවට රස දැනෙනවා, ශරීරයට ස්පර්ශ දැනෙනවා. මේ විදිහේ දැනෙන දේවල් වෙනස්. ඒ කියන්නේ ඇහැට පේන එක වාගේ නෙමෙයි කනට ඇහෙන සද්දේ. ඒ වගේම නාහෙට තියෙන ගඳ සුවඳ ඊට වෙනස්. දිවට දැනෙන රස තවත් වෙනස් එකක්. ශරීරයට දැනෙන ස්පර්ශය තවත් වෙනස්. නමුත් මේ වෙනස් වූ දේවල් ඔක්කොම අරගෙන යනවා මොළයට. දැන් ස්නායු જાතියක් තියෙනවා ඇහි ඉඳලා මේ මොළයට යන එක් ස්නායුව. ඒ වගේම කනේ ඉඳලා මොළයට යන. ඒ වගේම නාහේ ඉඳලා මොළයට යන. එහෙම මේ හැම ඉන්ද්‍රියෙම මොළයට යන ස්නායු. ඒ ස්නායු නිකන් මේ ටෙලිෆෝන් වයර් වාගේ ඒවා අතර ඒවා දිග තමයි යන්නේ මොළයට පණිවිඩ. ඒ පණිවිඩ ගියාම ඒ මොළේ ක්‍රියා කරන්න පටන් ගන්නවා. මොළේ කල්පනා කරන්න පටන් ගන්නවා. කල්පනා කරලා අර දැකපු දෙයට ඇහුණ සද්දෙට නාහෙට දැනුණ ගඳ සුවඳ වලට දිවට දැනෙන රස වලට ශරීරයට දැනෙන ස්පර්ශ වලට තේරුමක් දෙනවා. ඒ තේරුම දීම තමයි මනසෙන් කරන්නේ. මනස කියන්නේ මොළේ ක්‍රියාකාරීත්වය. මොළේ කල්පනා කිරීම. ඒ කල්පනා කරලා අදහසක් මවනවා. ඒ මනසෙන් කල්පනා කරලා අදහසක් මවනවා කියන එක තමයි ඒ අදහසට තමයි ධම්ම කියන්නේ. මනෝ ධම්ම. හරියට චක් කියන්නේ ඇහැ. ඇහැට පේන එක තමයි රූප. ඒ වගේම සෝත ශබ්ද, ගාන ගන්ධ, જીවහා රස, කාය පොට්ටබ්බ. ඒ වගේම මනෝ ධම්ම. ඒ මනසට ගොදුරු වෙන දේ තමයි ධම්ම. ඒක තමයි අදහස කියන්නේ. එතකොට ධම්ම කියන වචනේ නියම තේරුම අදහස. දැන් බුදුන්ගේ අදහස තමයි බුද්ධ ධම්ම කියන්නේ. ඒ බුදුන් මේගේ අදහස අපට මේ දීලා තියෙනවා නම් ඒ අනුව අපි ජීවත් වෙනවා නම් ඒක තමයි ධර්මයේ අනුව ජීවත් වෙනවා කියන්නේ. බුදු ධර්මය අනුව. ඉතින් මේ විදිහට මොනෝ කියලා කිව්වේ ඒ මොළේ ක්‍රියාකාරී. නමුත් අපි මේ අදහස නැවුනාම දැන් කවුරු හරි කෙනෙක් අපිට අවදින් වචනයෙන් කතා කරලා යමක් කියනවා. ඒ කියපුවාම අපි ඒක ගැන කල්පනා කරලා තීරණයක් ගන්නවා. ඒ තීරණේ අපි හිතුවොත් මේ මිනිස්සයා මට බැන්නා. මට දොස් කීවා. මට නිඳා කෙරුවා. එහෙම කියලා තීරණය කෙරුවොත් මොලෙන් පණිවිඩයක් යනවා මේ ශරීරේ තියෙනවා ග්‍රන්ථි කියලා જાතිය. ඒ ග්‍රන්ථි වලින් යම්කිසි යුෂයක් පිට කරනවා ලේ නහරට. ඒ ලේ නහරට පිට කරපුවාම ඒ ලේ නහර දිග
මුළු ශරීරෙටම යනවා. ඒ මුළු ශරීරෙටම ගියාම මේ ශරීරේ වෙනස් තාලෙට ක්‍රියා කරන්න පටන් ගන්නවා යම් යම් තැන්වල. ඒ කියන්නේ හෘද වස්තු ගැහෙන්න පටන් ගන්නවා, වේගයෙන් වැඩ කරන්න පටන් ගන්නවා, හුස්ම වැඩිපුර පදේට හුස්ම ගන්න පටන් ගන්නවා. මේ මාංශ පේශි හද වෙන්න පටන් ගන්නවා. ඒ වගේම මේ ඇස්වල කළු ඉන්ද්‍රියාව ලොකු වෙන්න පටන් ගන්නවා. ඒ වගේම මේ දැන් ඔය බලල්ලුන්ගේ හැම වාගේ හොඳට පේනවා මේ මයිල් කෙලින් වෙනවා. අන්න ඒ වාගේ මේ මුළු ශරීරයම වෙන වෙන තාලවල වලට ක්‍රියා කරන්න පටන් ගන්නවා. මේක හදිස්සියක මේ හදිස්සි නීතියක් රටේ දැම්මා වාගේ. ඉතින් මේ විදිහට මේ ශරීරය වෙනස් වෙන්නේ එක්ක ගහගන්න එක්ක පුළුවන් මේ ශරීරේ ලෑස්ති වෙන්නේ. ඉතින් අන්න ඒ වගේ මේ ශරීරය වෙනස් වීම තමයි අපි කේන්ති ගියා කියලා කියන්නේ. දැන් මූණ රතු වෙනවා. එතකොට මූණ ඇද වෙන්න පටන් ගන්නවා, යකු වගේ පේන්න පටන් ගන්නවා. ඉතින් අන්න ඒ විදිහේ වෙන්නේ මේ ශරීරය මේ වෙනස් වෙලා ක්‍රියා කරන්න පටන් ගන්න නිසා. ඉතින් මේ විදිහේ මේ එතකොට ඕකට තමයි චිත්තය කියලා කියන්නේ. චිත්තය කියන්නේ මේ ශරීරයේ වෙනස් වීම. ඒ නිසා තමයි ඔය බුදුරජාන් වහන්සේ කියලා තියෙන්නේ මේ හිත කියන එක මේ හෘද වස්තුවේ ලේ ආශ්‍රයෙන් තියනවා කියන එකේ තේරුම ඒකයි. ඒ ලේ වෙනස් වීමකින් තමයි මේ චිත්තය කියන එක ඇති වෙන්නේ. එතකොට මේ හිත කියන්නේ වෙනම දෙයක් මේ තියෙන දෙයක් නෙමෙයි මේ ශරීරයේම ක්‍රියාකාරීත්වය. එතකොට චිත්ත කීවත් මනෝ කීවත් විඥාන කීවත් මේ ශරීරයේ වෙන වෙන තැන්වල තියෙන ක්‍රියාකාරීත්වය. ඉතින් විශේෂයෙන්ම අපිට මේ දැන් තේරුම් ගන්න තියෙන්නේ මේ විශේෂයෙන්ම හිත කියනකොට මේ කොටස් දෙකක් තියෙනවා. එකක් තමයි මේ ඔය ආසාවල්, තරහවල්, බයවල්, ශෝකවල් කියන ඒවා. ඒකට තමයි චිත්ත කියලා කියන්නේ. එතකොට අපි කල්පනා කරනවා කියන එක අදහස් මවනවා. අපි ගණන් හදනකොට 2 2 4යි කියනවා නම් ඒක චිත්තයෙන් නෙවෙයි ඒක කරන්නේ. ඒ කරන්නේ මනසෙන්. කල්පනා කරලා අදහස් මැවීම මනසේ ක්‍රියාව. එතකොට කේන්ති යනවා නම්, ආසාවක් ඇති වෙනවා නම්, බයක් ඇති වෙනවා නම්, ශෝකයක් ඇති වෙනවා නම් මේක චිත්තේ ක්‍රියාකාරීත්වය. එතකොට මේ චිත්තය කියන එක හුඟක් දුරට අන්ධයි. ඒ කියන්නේ මේ චිත්තේට කිසිම දෙයක් කල්පනා කරන්න බෑ. මනසට තමයි කල්පනා කරන්න පුළුවන්. ඒ මනස යම් කිසි ක්‍රමයකට කල්පනා කරලා අදහසක් නැවුවොත් ඒ අදහස අනුව තමයි චිත්තය ක්‍රියා කරන්නේ. අන්න ඒක විශේෂ කාරණයක් අපි තේරුම් ගන්න ඕනේ. අද නවීන බටහිර මනෝවිද්‍යාඥයින්ගෙන් අදහස් බැලුවොත් මේ ළඟදි තමයි මේ කොග්නිටිව් සයිකොලොජි කියන මනෝවිද්‍යාව ඇති වුණේ මේ ළඟදී. ඉස්සර ඔය සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කියන මනෝවිද්‍යාඥයා හිතුවේ මේ ශරීරයේ මේ ඇතුලේ හැදෙන්නේ මේ ආසාවල්, තරහවල් ඒව නැති කරන්න බෑ. නමුත් දැන් ඔය මේ කොග්නිටිව් සයිකොලොජි කියන ඒ මනෝවිද්‍යාව අනුව හිතලා බලනකොට මේ ආසාවල්, තරහවල් නැති කරන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ ඒ ක්‍රමේ දැනගෙන හිටපු නිසා තමයි ඒකයි ඔය මේ අංගුත්තර නිකායේ ඔය පොඩි සූත්‍රයක තියෙන්නේ පබස්සර මිදම් භික්ඛවේ චිත්තං ආගන්තුක උපක්ලේශේ උපක්ලිට්ඨං කියන එකේ තේරුම ඒ මේ හිත කියන එක බොහොම පිරිසුදු දෙයක්. නමුත් මේ පිටින් එන දේවල් වලින් තමයි හිත අපිරිසුදු වෙන්නේ. ඒ වගේම ධම්මපදයේ පළවෙනිම ගාථාවේ තියෙන්නේ
මනෝ පුබ්බංගම ධම්මා. ඒ කියන්නේ අර මනසේ ක්‍රියාකාරීත්වය තමයි මුල් වෙන්නේ. ඒකයි මේ පුබ්බංගම කියන එකේ තේරුම. ඉස්සරලාම එන්නේ මනසේ ක්‍රියාව. ඒ හරිපිලිවලට කල්පනා කරුවොත් හරිපිලිවලට චිත්තය ඇති වෙනවා. ඒ අනුව තමයි ක්‍රියාව කර්ම ඇති වෙන්නේ. ඒ අනුව තමයි අපට සැප දුක් ලැබෙන්නේ. ඒ ක්‍රියාවන්. ඒකයි ඒ ධම්මපද ගාථාවේ මනසා සේ අදුත්තේන වාසතිවා කරෝතිවා තතෝ නම් දුක්ඛමං වේ. මනසාති පසන්නේන වාසතිවා කරෝතිවා තතෝ නම් සුඛමං වේ. ඉතින් මේ විදිහට ඒ කීවේ නරක වැරදි පිළිවෙලට අදහස් මවන්න පටන් ගත්තොත් ඒ අනුව දුක ඇති වෙනවා. ඒ වගේම හර පිළිවෙලට අපි කල්පනා කරන්න පටන් ගත්තොත් එතකොට ඒකෙන් ඇති වෙන්නේ සැප. එතකොට ජීවිතේ දුකක් කියලා නෙමෙයි බුදුරජාණන් වහන්සේ අපට පෙන්වලා දුන්නේ. අපි හරි පිළිවෙලට කල්පනා කරනවා නම් දුක නැතුව යනවා. වැරදි පිළිවෙලට කල්පනා කරුවොත් තමයි දුකක් ඇති වෙන්නේ. ඒ නිසා අපි නිතරම හරි පිළිවෙලට කල්පනා කරන්න පුරුදු වෙන්න ඕනේ. ඒක තමයි භාවනාව කියන්නේ. අපි පුරුදු වෙනවා හිත පිරිසුදු කරන්න. හිත පිරිසුදු කරනවා කියන්නේ හොඳ හිතවිලි හිතන්න පුරුදු වෙන්න ඕනේ. නරක හිතවිලි හිතීම අතහරින්න ඕනේ. ඉතින් ඒ විදිහට හරි පිළිවෙලට අපි හිතන්න පටන් ගත්තාම හිත පිරිසුදු වෙනවා. ඒ හිත පිරිසුදු වීමෙන් ඊළඟට අපට හරි පිළිවෙලට කල්පනා කරලා සත්‍ය අවබෝධ කරගන්න පුළුවන් වෙනවා. අන්න ඒ විදිහේ ධර්මය මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරලා පෙන්වුවේ ඒ අර දේව සංකල්පය සම්පූර්ණම මේ නැතුව යනවා. සම්පූර්ණ නැතුව යනවත් නෙමෙයි වෙනස් වෙනවා. ඒ කියන්නේ අර ඉස්සරලා හිත පිරිසුදු කරනකොට හිතුවේ මේ තමන්ගේ ආත්මය දෙවියන්ගේ ආත්මයත් සමග එක් වෙනවා කියලා. නමුත් මේ ඥානෙ පහළ වෙනකොට අනාත්මය අවබෝධ වෙනවා. අනාත්මය අවබෝධ වුණාම මෙතන ආත්මයක් ඇත්තෙත් නැහැ. දෙවියන්ගේ ආත්මය කියන ආත්මයක් ඇත්තෙත් නැහැ. ඒ විදිහේ තේරුණාම ඒ වෙනුවට ඇති වෙන්නේ බුද්ධත්වය ඇති වෙනවා. ඒ බුද්ධත්වය ඇතිවීම තමයි බුදුරජාණන් වහන්සේ උගන්වලා තියෙන්නේ. ඒ බුද්ධත්වය ඇතිවීම තමයි අවසාන පියවර. එතකොට අපි මේ ආගම කියන එක අවස්ථා හතරක් තියෙනවා. සාමාන්‍ය පිළිවෙලට අපි කල්පනා කරනකොට මුල්ම අවස්ථාව තමයි ශ්‍රද්ධා කියන්නේ. ඒ ශ්‍රද්ධා කියන එකේ තේරුම මේ මම තේරුම් කරන්නේ මේ ශ්‍රද්ධා කියන වචනේ සත්දා ඔය මේ පොත්වල එහෙම තියෙන්නේ මේ හෘදා කියන තේරුම දීලා. ඒ කියන්නේ හෘ කියන්නේ හෘද වස්තුව, දා කියන්නේ හෘදයෙන් දරනවා කියලා. නමුත් මම කියන්නේ ඒක නෙවෙයි. මේකයි නියම මේ අර්ථය කියලා බුදුරජාන් වහන්සේ පෙන්වලා දුන්නු අර්ථය. ඒ කියන්නේ සත් කියන්නේ හොඳ කියලා. දා කියන්නේ දරනවා. ඒ හොඳකම උසකට සලකනවා. ඒ නිසා තමයි අපි වඳින කොටත් කියන්නේ සාදු සාදු. සාදු කියන්නේ හොඳයි කියලා. ඒ හොඳකම උසස් කොට සැලකීම. ඒ වගේම මේ හොඳකම උසස් කොට සලකනකොට තමයි අපට සීලය රකින්න පුළුවන් වෙන්නේ. ඒ ශ්‍රද්ධාව දියුණු වෙනකොට තමයි සීලය පටන් ගන්න. සීලය කියන්නේ අපේ හැසිරීම හොඳ වෙනවා. අපේ ක්‍රියාවල් හොඳ වෙනවා. ඒ වචනයෙන් කරන ශරීරයෙන් කරන ක්‍රියාවල් හොඳ වීම තමයි සීලය. එතකොට සීලය කියපුවාම ඒකේ
කොටස් දෙකක් තියෙනවා චාරිත්‍ර වාරිත්‍ර කියලා. ඒ කියන්නේ නරක දේවල් නොකිරීමත් හොඳ දේවල් කිරීමත්. ඒ දෙකම සීලය. එතකොට මේ හොඳ පිළිවෙලට හැසිරීම තමයි සීලය කියන්නේ. නමුත් ඒ හොඳ පිළිවෙලට හැසිරෙන්නේ හොඳකම අගය කරන නිසායි. අපි සාමාන්‍යයෙන් හුඟක් දෙනෙක් අද ලෝකයේ අගය කරන්නේ බලය. ඒ බලය අගය කිරීමෙන් පුද්ගලෙක් හොඳ වෙන්නේ නැහැ. හොඳකම අගය කිරීමෙන් තමයි හොඳ වෙන්නේ. බලය තිබුණත් අපි ඒ බලය පාවිච්චි කරන්නේ හොඳ වැඩවලට, නරක වැඩවලට නෙමෙයි. ඉතින් ඒ නිසා ඒ ශ්‍රද්ධා කියන එක මේ අපි ඉංග්‍රීසි වචනයක් තියෙනවා sense of values කියලා. ඒ sense of values කියන එක තමයි මේ ශ්‍රද්ධා කියන්නේ. එතකොට ඒ මේ හොඳ දේවල් උසස් කොට සැලකීම, අගය කිරීම. දැන් ඔය ගාථාවක් තියෙනවා ධම්මපදයේ අසාරේ සාරමතිනෝ සාරේචා සාර දස්සනෝ කියලා. ඒ එතනක් තියෙන්නේ ඒ සරු දේ කියන්නේ හොඳ දේ උසස් කොට සැලකනවා නම් ඒ මනුස්සයා හොඳ මිනිසෙක් වෙනවා. ඉතින් ඒ ශ්‍රද්ධාව තමයි ආගම් ඇදහිීමේ මුල්ම අවස්ථාව. ඒ නිසා තමයි වැඳුම් පිදුම් කරනවා, මල් පූජා කරනවා. ඒ වාගේ දේවල් තමයි ශ්‍රද්ධාව දියුණු වෙන්න කරන දේවල්. ඊළඟ මේ පියවර තමයි හොඳ හැසිරීම. ඒක තමයි සීලය කියන්නේ. ඒ සීලයට පස්සේ දියුණු වෙනකොට තමයි භාවනාව කියන එකට පටන් ගන්න. ඒ හිත පිරිසුදු කරන්න පටන් ගන්න තමයි භාවනාව. ඒ භාවනාව කියනකොටත් අපි භාවනා જાති දෙකක් ගැන කතා කරනවා. සමත භාවනා, විදර්ශනා භාවනා කියලා. ඒ සමත භාවනාව කියන්නේ හිත පිරිසුදු කිරීම, විදර්ශනා භාවනාව කියන්නේ නුවණ දියුණු කිරීම. එතකොට ඒ භාවනාව දියුණු කිරීමෙන් හිත පිරිසිදු වෙනවා, ඒ වාගේම නුවණ ලැබෙනවා, ප්‍රඥාව ලැබෙනවා. ඒ ප්‍රඥාව ලැබෙනකොට තමයි අනාත්මය අවබෝධ වෙන්නේ. අනාත්මය අවබෝධ වීමෙන් තමයි බුද්ධත්වය නැත්තම් රහත් වීම ඒ වාගේ තත්වල් වලට පැමිණෙන්නේ. එතකොට මේ බුද්ධ ධර්මයේ අපි තේරුම් කරන්නේ මේ අනිත් ආගම් වලට කිසිම විරුද්ධයක් නෑ මෙතන. ඒ ආගම් වල තියෙන විශ්වාසවල මේ මොකද මෙහෙම ඇති වෙන්නේ කියන එක තේරුම් කරනවා. එතකොට ආගම කියන්නේ මොකද්ද කියන එක තේරුම් කිරීම තමයි බුද්ධ ධර්මයේ විශේෂ පණිවිඩය. ඒ නිසා අපි මේ බුද්ධ ධර්මය මොකද්ද කියන එක හරි පිළිවෙලට අවබෝධ කරගත්තොත් මේ ලෝකේ ආගම් ભેද නැතුව යනවා. ඒ ආගම් ભેද ඇතිවීම මේ ආගමේ මේ තියෙන ප්‍රතිපත්ති නැතිවීමක් ඒකෙන් වෙන්නේ. ආගම් ભેද නිසා මිනී මරනවා නම් මේ නරක වැඩ කරනවා නම් ඒවා ඔක්කොම මේ සිද්ධ වෙන්නේ මේ හිත නරක වීම. ආගම කියන එක හිත පිරිසිදු කරනවා මිසක් හිත නරක කිරීම නෙමෙයි කරන්න තියෙන්නේ. ලෝක සාමය ඇති කරන්න පුළුවන් මේ විදිහට කල්පනා කෙරුවොත් තමයි අපේ බලාපොරොත්තු වෙන්නේ මේ බුද්ධ ධර්මයේ පැතිරීමෙන් ලෝක සාමය ඇති කරන්න උත්සාහ කිරීම. එතකොට මේ නොඑක් ආගම් කියලා ભેද ඇති වෙන්නේ මේ සංස්කෘතිය කියන එක නිසා. සංස්කෘතිය කියලා කියන්නේ මේ මිනිස්සු ඉස්සර මේ ගම් හැටියට එහෙම නැත්තම් මේ කීප දෙනෙක් එක්කහුව වෙලා ජීවත් වීම. ඒ කීප දෙනෙක් එක්කහුව වෙලා ජීවත් වෙන්න පටන් ගත්තාම එකම ජාතිය කෑම කන්න පටන් ගන්නවා, එකම ජාතිය ඇඳුම් අඳින්න පටන් ගන්නවා, එකම භාෂාවක් කතා කරන්න පටන් ගන්නවා, එකම විදිහේ සංගීතයක් ඇති කරනවා, එකම විදිහේ දර්ශන හිතවිලි ඇති කර ගන්නවා.
එකම විදිහේ ආගම් ඇදහිීමක් ඇති කර ගන්නවා. ඒක තමයි සංස්කෘතිය කියන්නේ. එතකොට අද වෙලා තියෙන්නේ මේ සංස්කෘතියේ එල්ලුනොත් ඕනෑමට වඩා අපේ ભેද ඇති වෙනවා. මේ අපි මේ සංස්කෘතිය ඔයගොල්ල ඔය සංස්කෘතිය එතකොට මේ අපේ සංස්කෘතිය තමයි උසස් සංස්කෘතිය අනිත් අයගේ සංස්කෘති පහත් සංස්කෘති ඒ වගේ කල්පනා කරන්න පටන් ගත්තොත් අපේ ආගම තමයි උසස් ආගම අනිත් අයගේ ආගම පහත් ආගම් ඒ වගේ කල්පනා කරන්න පටන් ගත්තොත් ભેද ඇති වෙනවා. අද හුඟක් ભેද ඇතිවීමෙන් තමයි මේ යුද්ධ ඇති වෙලා තියෙන්නේ. දැන් බටහිර ලෝකේ එnde මේ එකව වෙන්න උත්සාහ කරනවා. දැන් අපි එක්සත් රාජධානිය එහෙම නැත්නම් දැන් අපි ඉංග්‍රීසියෙන් කියනවා නම් යුනයිටඩ් කින්ග්ඩම් කියනවා මේ එංගලන්තේ ඔය මේ එතන රටවල් තුනක් එකහුව වෙලානේ. එංගලන්තේ ඉංග්ලන්ඩ් අයර්ලන්ඩ් ස්කොට්ලන්ඩ් කියන ඒ රටවල් තුන එකහුව වෙලා. ඒ වගේම යුනයිටඩ් ස්ටේට්ස් කියලා එතනත් එක්සත් වීමක් එතන පෙන්වන්නේ. ඒ වගේම දැන් යුරෝපයේ හැම රටවල්ම එකහුව වෙන්න තමයි එකම සල්ලි මුදල් ක්‍රමයක් ඇති කරගත්තේ. ඒ වගේ එකහුව වෙන්නයි උත්සාහ කරන්නේ. නමුත් දැන් අපේ රටවල් වල ભેද ඇති වෙලා. ભેද ඇති වෙන්නේ කොහොමද? මේ සංස්කෘතිය නිසා. සංස්කෘතිය එල්ලුනාම සංස්කෘතිය වෙන් කරන දෙයක්. අපි සංස්කෘතිය නෙමෙයි යොවන කරන්නේ ශිෂ්ටාචාරය. ශිෂ්ටාචාරය කියන්නේ එකහුව වීම, මිත්‍ර වීම. ඒ ශිෂ්ටාචාරය තමයි අපි දියුණුව. ශිෂ්ටාචාරයෙන් කරන්නේ මිනිස්සයා දියුණු කිරීම. සංස්කෘතියෙන් වෙන්නේ ભેද ඇති කරලා යුද්ධ පටන්ගෙන මේ සාමය නැති කරන ලෝක සාමය නැති වෙන්නේ සංස්කෘතිය නිසා. ඒ නිසා අපි නිතර බෞද්ධ සංස්කෘතියක් කියලා ගන්න බෞද්ධ ශිෂ්ටාචාරය දියුණු වීමක්. ඒ ශිෂ්ටාචාරයෙන් වෙන්නේ අපි මේ ආගම් කියන ඒවා සංස්කෘති කියන ඒවා අතහැරලා අපි එකම ආගමයි මේ ලෝකේ තියෙන්නේ. ඒ ආගම තමයි ආගම් ඇදහිීම. හරියට මේ හැම කෙනෙක්ම කෑම කනවා. නමුත් කන කෑම වෙනස් වෙන්න පුළුවන්. එක එක රටවල් වල වෙනස් තාලයේ කෑම තමයි ගන්නෙ. ඒ වගේම ඇඳුම් අඳිනකොටත් කවුරුත් ඇඳුම් අඳිනවා. නමුත් ඒ අඳින ඇඳුමේ වෙනසක් තියෙන්න පුළුවන්. ඒ වෙනස්කම් දැන් එන්න නැති වෙන්න ඕන. මොකද මේ ලෝකේ දැන් සම්බන්ධකම් වැඩි වෙලා තියෙන්නේ. දැන් අපට මේ ටෙලිෆෝන් මාර්ගයෙන් එහෙම නැත්නම් මේ වාහන මාර්ගයෙන් ආශාන්තර වලින් යන්න පුළුවන්. ඒ වාගේ මේ එන්න දැන් එකහුව වෙනවා. මේ වෙනස් වෙන් වෙලා හිටපු රටවල් එකහුව වෙනවා. ඒ එකහුව වීමෙන් අපි තව තවත් දියුණු වීමක් නිසා මේ ભેද ඇති කර ගැනීමක් නෙවෙයි කරන්න තියෙන්නේ. ඉතින් ඒ නිසා අපේ ලෝක සාමය ඇති කරන්න නම් මේ බෞද්ධ පිළිවෙලට හිතලා ඒ නියම බෞද්ධ පිළිවෙලට අද බෞද්ධයොත් හුඟක් ભેද ඇති වෙන්න හිතනවා සමහර වෙලාවට. නමුත් නියම බෞද්ධ පිළිවෙල නම් අපේ මෛත්‍රිය, කරුණාව, මුදිතාව, උපේක්ෂාව කියන ගුණ ධර්ම දියුණු කිරීමයි. ඒ නිසා මේ බුද්ධ ධර්මයේ උගන්වන්නේ මේ වෙනම ආගමක් හැටියට නෙවෙයි. ආගම කියන්නේ මොකද්ද කියලා තේරුම් කරලා දීමයි. ඒ ආගම කියන්නේ මොකද්ද කියන එක හරියට තේරුම් ගත්තොත් තමයි අපේ ලෝක සාමය ඇති වෙන්නේ. බෞද්ධ සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදාසුඛි භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදාසුඛි භවන්තු භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදාසුඛි භවන්තු තේ අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දා සචායිනෝ සත්කාරෝ ධම්මා වද්දන්ති ආයුවන්නෝ සුඛං බලං
आयुरारोग्य संपत्ति सग संपत्ति मेवच अतो निब्बान संपत्ति निमिनाते